समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පේමතෝ ජායතේ සෝකෝ පේමතෝ ජායතේ භයං පේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං තී. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස හැම දෙනාම සූදානම් වෙන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන තවත් එක් වටිනා කියන සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්න. ඉතින් මේ පින්වත් පිරිස මේ වෙලාවේ බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ස්වාමින් වහන්සේ දේශනා කරන මේ දේශනාව පිළිබඳව ආරම්භයේ පටන් අවසානයේ දක්වා තමන්ගේ හිත ඒකාග්‍ර කරගෙන බොහෝම උනන්දුවෙන් මේ දේශනාවට කන් යොමු කරනවා නම්, ඒ වගේම හිත යොමු කරමින් මේ දේශනාව ශ්‍රවණය කරනවා නම් මේ දේශනාව මනාව තමන්ට ග්‍රහණය කරගන්න පුළුවන්කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට නිතර නිතර සිහිපත් කළ දෙයක් තමයි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ඒ දේශනාව ශ්‍රවණය කළ යුතු පිළිවෙලක් ධර්මයේ බුදුරජාණන් වහන්සේ නිතරම විස්තර කරනවා. ඉතින් ධර්ම අවවාදයක් විදිහට අපි බොහොම කෙටියෙන් මේ පින්නතුන්ට සිහිපත් කරනවා, මේ දේශනාව ආරම්භයට මත්තෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කලින් මේ පින්වත් පිරිස විමසීමක් කරන්නට ඕන. මම මේ කරුණු තුනේ පිහිටා මේ දේශනාව ශ්‍රවණය කරනවාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුනාත ධාරේත චරාත ධම්මේ කියලා පියවර 3ක්. පළවෙනි කාරණේ තමයි සුනාත කියලා කිව්වේ තමන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට මනාව ඒ දේශනාව පළමු කොටම ශ්‍රවණය කරන්නට ඕන. ඒක බුදුරජාණන් වහන්සේ තවත් විස්තර කරනවා ඕහිත සෝතෝ ධම්මං සුනාති. ඕහිත සෝතෝ ධම්මං සුනාති කියලා කිව්වේ මනාව යොමු කරන ලද කන් ඇතිව ඒ දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. මොකද්ද මේ මනාව යොමු කරන ලද කන් ඇතිව කියලා කියන්නේ? සමහර වෙලාවට අපි
ධර්ම දේශනාවක් ශ්‍රවණය කරමින් හිටියත් ඒ දේශනාව පිළිබඳව අවධානයෙන් ඉන්නවත් එක්කම සමහර විට වෙන වෙන අරමුණු වලට අපේ හිත දුහන ස්වභාවයක් තියෙනවා. දැන් බණ ශ්‍රවණය කරනකොට ධර්මයේ ශ්‍රවණය කරමින් ඉන්නකොට වෙනත් කොහේ හරි ශබ්දයක් ඇහුනොත් එහෙම නැත්නම් Tamanට වෙනත් කරන්න තිබුණු කටයුත්තක් සිහිපත් වුනොත් ඒ පිළිබඳව අවධානය වැඩි වෙලා මේ ධර්ම ශ්‍රවණය කරන එක පිළිබඳව තියෙන අවධානය බිඳෙනවා. අන්න එහෙම වුණාම මොකද වෙන්නේ? Tamanට මේ දේශනාව මනාව ශ්‍රවණය කරන්න පුළුවන්කමක් නැහැ. මේ පින්නතුන් දන්නවනේ මේ හිතේ ස්වභාවය එකවරක අරමුණු කරන්නට පුළුවන් එක දෙයයි. එතකොට එක වෙලාවක බොහෝ දේවල් පිළිබඳව තමන්ගේ හිත දුහනවා නම් වෙන වෙන තැන්වලට අවධානය යොමු වෙනවා නම් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ගමන් අන්න එතකොට මේ ධර්ම දේශනාව මනාව ශ්‍රවණය කරන්න බෑ. ඒ නිසා මේ පින්නතුන් මේ පැයක පමණ කාලයක් ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා නම් මේ පැය පුරාවට මේ හෝරාව පුරාවට මම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන එක විතරයි කරන්නේ. වෙන කාත් එක්කවත් කතා කරන්නවත් වෙන වෙන කටයුතු වල නියැලෙන්න මම උත්සාහ කරන්නේ නැහැ. ඒ සඳහා යොමු වෙනවා කියලා තමන් අවධානයෙන් යුක්තව මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේම දෙවෙනි කාරණේ කියනවා ධාරේත. ධාරේත කියලා කිව්වේ ශ්‍රවණය කරපු ධර්මය හොඳට මතක තියාගන්න ඕනේ, ධාරණය කරගන්න ඕන. දැන් බොහෝ අයට තියෙන ගැටලුවක් තමයි බොහෝ ධර්ම දේශනා ශ්‍රවණය කරලා තියෙනවා. බොහෝ ධර්ම දේශනා ශ්‍රවණය කළාට ඒ ශ්‍රවණය කරපු ධර්ම කරුණු බොහෝ වෙලාවට මතක නැහැ. එතකොට ඒක සමහරක් විට ස්වාමින් වහන්සේලාට ඉදිරිපත් කරනවා ගැටලුවක් හැටියට, අනේ ස්වාමින් වහන්සේ මං කොච්චර බණ ඇහුවත් මට ඒ කාරණා මතක හිටින්නේ නැහෙනි. ඒ දේවල් මට බොහෝ ඉක්මනින් අමතක වෙනවා. ඉතින් ඒකට තමන් කල්පනා කරන්නට ඕන අපි ධාරණය කරන්න උත්සාහ ගන්නවද? දැන් මේ පින්වත් පිරිස කල්පනා කරන්න අපිට දැන් සමහර වෙලාවට බොහෝ අය කියන කතාවක් තමයි දැන් අපි ධර්මයේ කොච්චර ශ්‍රවණය කළත් සමහර විට අපිට තියෙන වැඩ රාජකාරීත් එක්ක දැන් සමහර අය කියනවා අපි කාර්යබහුල ජීවිත ගත කරන අය ඒ නිසා අපිට ධර්මය මතක තියාගන්න අපහසුයි. ඊළඟට සමහර ඇතමුන් කියන කතාවක් තමයි අපි දැන් බොහෝම වයසයි, අපි වයස නිසා අපිට මේ දේවල් මතක තියාගන්න අපහසුයි. නමුත් මේ පින්නතුන් සත්‍යවාදීව තමන්ගේ ඇතුළාන්තයෙන් විමසිය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි කොච්චර කාර්යබහුල වුණත්, සමහර විට කොච්චර වයසට ගිහිල්ලා හිටියත්, සමහර අයට අවුරුදු 10කට 15කට 20ට විතර කලින් කරපු සමහර කරපු කියපු දේවල් අමතක වෙන්නේ නැහෙනි. එතකොට එච්චර කාර්යබහුල නම්, වයස නම්, වයසට යනවත් එක්ක මේ ලෝකයේ දේවල් අමතක වෙනවා නම්, කාර්යබහුලකමත් එක්ක යමක් අමතක වෙනවා නම් අපිට අපේ ජීවිතේ අනිත් දේවලුත් අමතක වෙන්න ඕන. දැන් සමහර අය ඉන්නවා Tamanට මාස 2-3කට කලින් හරි අවුරුදු 10කට 15කට ඉහතදී හරි Taman එක එකට ඉන්න කෙනෙක් Tamanට කියපු නොමනා වචනයක් තියෙනවා නම් ඒ වචනේ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර සමහරුන්ට මතකයි. කරපු අවැඩක් තියෙනවා නම් ඒ අවැඩ, එයා කරපු ක්‍රියාව හැම දෙයක්ම මුල ඉඳලා අගට මතකයි. එතකොට අපි විමසන්නට ඕන ඒ දේවල් මතක තිබිලා ධර්මය අමතක වෙන්න නම් මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. ඒකට හේතුව තමයි ධර්මය ධාරණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ තමන් ශ්‍රවණය කළ ධර්මය නැවත නැවත මනසිකාර කළොත් පමණයි. අන්න අපිට දැන් කල්පනා කරන්න, ඇයි අපිට අවුරුදු 20කට විතර කලින් සමහර සිදුවීම් මතක තියෙන්නේ? සමහර විට කෙනෙක් බැනපු එකක්, නැත්නම් කෙනෙක් අපිට කරපු නපුරු ක්‍රියාවක්. ඒවයි අපිට මතක තියෙන්නේ.
අපි ඒවා ඉඩ ලැබෙන වෙලාවට මානසිකාර කරනවා. හිතනවා මේ මට අහවලා මෙහෙම කළා මෙහෙම කිව්වා කියලා අපි ඒවා නැවත අලුත් කරනවා. අන්නේ මානසිකාරයත් එක්ක මොකද වෙන්නේ? අමතක වෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් නම් ශ්‍රවණය කරන ධර්මයේ මානසිකාර කරන්න අන්න අපිට ධර්මයේ හොඳට ධාරණය කරගන්න පුළුවන්. ඒ නිසා හැම දේශනාවක්ම ශ්‍රවණය කරලා කෙනෙකුට පුළුවන් නම් අවසානයේ විනාඩි 5ක් 10ක් විතර අරගෙන ස්වාමින් වහන්සේ මේ දේශනා කරපු දේවල් වල සාරාංශය මොකක්ද කියලා හැම දේශනාවකම තමන් පුරුද්දක් කරගත්තොත් අන්න ඒක තමන්ට ලොකු අත්ලක් වෙනවා මේ ධර්මය මතක තියාගන්න. ඉතින් එහෙමත් අපහසු නම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුර හෝ කරලා අවසානයේ තමන්ට කෙටි සටහනක් හදාගන්න පුළුවන්. ඒ දේශනාවේ සාරාංශය තමන්ට සටහනක් ඇති කරගන්න පුළුවන් නම් අන්න ඒ සටහන නැවත බලනකොට තමන්ට නැවත මේ දේශනාව මේ ධාරණය කරගන්න පහසුයි. ඒ වගේම තමයි ඊළඟ කාරණය චරාත ධම්මේ. චරාත ධම්මේ කියලා කිව්වේ අර ශ්‍රවණය කරපු මතක තියාගත්ත ධර්මයට අනුව ජීවිතේ සකස් කරගන්න ඕන. ඒ කියන්නේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වීම. තමන් ඉගෙනගත්ත ධර්මයට අනුව ජීවිතේ ක්‍රියාවට නංවනවා නම් අන්න එතන තියෙනවා ධර්මානුධර්ම ප්‍රතිපන්න බව. ඒකට තමයි කිව්වේ චරාත ධම්මේ කියලා. ඉතින් බොහෝ ඇත්තෝ ධර්මය බොහෝම ශ්‍රවණය කරනවා. ඒ වගේම සමහර අය ධර්මයේ ධාරණය කරගන්න අයත් ඉන්නවා බොහෝම බහුශ්‍රృతභාවය ඇති කරගත්ත අය. නමුත් කල්පනා කරන්න ඕන මේ බහුශ්‍රృతභාවයේ තරමටම ධර්මයේ භාවිතාවට ගන්නවද කියන කාරණය තමන්ගේ ඇතුළාන්තයෙන් තමන් විමසීමක් කරන්නට ඕන. අන්න එහෙම විමසීමක් කරමින් ධර්මයේ ක්‍රියාවට නංවනවා නම් ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙනවා නම් අන්න ඒක බොහෝම හොඳ දෙයක්. හැබැයි තමන්ට තේරෙනවා නම් මම දැනගත්ත මතක තියාගත්ත ධර්මයට අනුව මම භාවිතාවේ යෙදෙනවා මදි කියලා වහවහාම උත්සාහ කරන්නට ඕන තමන්ගේ හිත ධර්මයේ සමාදන් කරවන්න. ඉතින් මේ කාරණයේ ධර්ම අවවාදයක් විදිහට මේ පින්නතුන්ට සිහිපත් කරමින් අද අපි මාර්තුකා කළ දේශනාවට අවතීර්ණය වුණොත් අද අපි මේ පින්නතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ සලායතන වග්ගයට අයිති ගාමිනී සංයුක්තේන 11 වෙනි දේශනාව භද්‍රක සූත්‍රය. මේ සූත්‍රය අපේ ජීවිතයට බොහෝම වැදගත් සූත්‍ර දේශනාවක්. ඒ වගේම අපේ ජීවිතයේ තියෙන විශාල ගැටලුවක් නිරවුල් කරගන්න පුළුවන් සූත්‍ර දේශනාවක් තමයි භද්‍රක සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍රයේ විවරණය වුණේ බුදුරජාණන් වහන්සේ මල්ල දනව්වේ උරුවෙල කප්ප කියන නියම් ගමෙහි ධර්මචාරිකාවේ වඩින වෙලාවක මේ උරුවෙල කප්ප නියම් ගමේ නතර වුණා. එතකොට ගාමිණී කියන පුත්‍රයාට මේ ගාමිණී කියලා කියන්නේ උරුවෙල කප්ප ගමේ ජීවත් වෙච්ච එක්තරා ගෘහපති පුත්‍රයෙක්. එතකොට මෙයාට භද්‍රක ගාමිණී කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. මොකද භද්‍රක කියලා කියන්නේ මේ ගාමිණීට ඉන්නවා චිරවාසි කියලා බොහෝම හොරතල් දරුවෙක්. එතකොට ඒ දරුවගේ නමින් තමයි මේ තාත්තට ආමන්ත්‍රණය කරන්නේ. ඒකයි මේ සූත්‍රයට භද්‍රක සූත්‍රය කියලා නම වැටෙන්නේ මේ ගාමිණී කියන ගෘහපති පුත්‍රයා මුල් කරගෙන මේ සූත්‍රය විවරණය වෙච්ච නිසා. එතකොට ගාමිණී සංයුක්තයේම තියෙන්නේ මේ ගාමිණී කියන මේ නම මුල් කරගෙන ඒ අය නිසා විවරණය වෙච්ච සූත්‍ර දේශනා. එතකොට මේ භද්‍රක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ උරුවෙල කප්ප කියන නියම් ගමේ ඉන්න වෙලාවේ භද්‍රක ගාමිණී බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනවා.
බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා මේ භද්‍රක බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා බොහෝම වටින පැනයක්. ඒ තමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට පුළුවන් නම් දුකෙහි හට ගැනීමත් ඒ වගේම දුකෙහි අස්තංගමයක්, ඒ කියන්නේ දුකෙහි නැතිවීමත් මට දේශනා කරන්න පුළුවන් නම් බොහෝම වටිනවා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. මොකක්ද ඉදිරිපත් කරපු ප්‍රශ්නය? දුකෙහි හට ගැනීමත් දුකෙහි අස්තංගමයක්. ඒ කියන්නේ දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගාමිනීට කියනවා භද්‍රක ඔබට මම අතීතයේ යම් කිසි කෙනෙක්ගේ හිත තුළ දුක හටගත්තේ මෙන්න මේ හේතුව නිසා. ඒ වගේම අතීතයේ කෙනෙක් දුක ප්‍රහීන කළා නම්, දුක නැති වුණා නම්, දුක නැති කළා නම් ඒ දුක නැති කලේ මෙන්න මේ හේතුව නිසා කියලා මම ඔබට කිව්වොත් ඔබට සැකයක් ඇති වෙන්න පුළුවන්, විමතියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි භද්‍රක මම ඔබට කියනවා අනාගතයේ කෙනෙක්ගේ හිතේ දුක හටගන්නේ මෙන්න මේ හේතුව නිසා. ඒ වගේම කෙනෙක් අනාගතයේ දුක ප්‍රහීන කරන්නේ, දුක නැති කරන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා මම ඔබට කිව්වොත් ඒත් ඔබට විමතියක් ඇති වෙන්න පුළුවන්, සැකයක් උපදින්න පුළුවන්. ඒ නිසා ගාමිනී මම මේ ප්‍රශ්නයට ඔබෙන්ම උත්තරය විමසන්නම් කියනවා. මේ ඔබ තුලින්ම මම මේ ප්‍රශ්නේ මතු කරලා ගන්නම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වර්තමානයේදීම ඔබ තුලින්ම මතු කරගත යුතු දෙයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ භද්‍රකගෙන් අහනවා පෙරලා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය තමයි අහනවා භද්‍රක මේ උරුවෙල කප්ප කියන මේ ගමේ ඔබ ජීවත් වෙන ගම්මානේ ඉන්නවා දැහුවා යම් කිසි පුද්ගලයෙක් ගැන ඔබට එනවා මෙන්න මේ වගේ ආරංචියක්. මොකද්ද? අසවලා මරණාසන්න වේදනාවක් විඳිනවා, නැත්තම් මරණයටපත් වුණා. එහෙම නැත්තම් ඔහු වද බන්ධනයටපත් වුණා, ඒ කියන්නේ හිරේ විලංගුවේ වැටුණා. එහෙම නැත්තම් ඔහු ශෝකයට පීඩාවටපත් වුණා කියලා කෙනෙක් ගැන ඔබට ආරංචියක් එනවා. අන්න එහෙම ආරංචියක් අහපුවාම ඒ නිසා ඔබට හිතේ ශෝකය හටගන්න අය මේ ගමේ ඉන්නවාද කියලා අහනවා. දැන් අහපු ප්‍රශ්නේ මොකද්ද? මේ උරුවෙල කප්ප කියන ගමේ ඉන්නවාද ඇහුවා යම් කිසි කෙනෙක් ගැන ඔබට එනවා ආරංචියක්. අන්න අසවලා මරණාසන්නයි, නැත්තම් මරණයටපත් වුණා. එහෙම නැත්තම් ඔහු හිරේ විලංගුවේ වැටුණා. එහෙම නැත්තම් ඔහුට දරුණු රෝගාබාධයක් හටගෙන, එහෙම නැත්තම් ඔහු දරුණු ශෝකයකට මුහුණ දීලා ඉන්නවා කියලා කෙනෙක් ගැන ඔබට ආරංචියක් ආවොත් ඔබට ඒ කෙනා ගැන දුක හටගන්න ස්වභාවයක් තියනවාද? එහෙම නැත්තම් එහෙම ආරංචියක් ආවොත් කෙනෙක් ගැන එහෙම දුක හටගන්න ඉන්නවද? එතකොට මේ භද්‍රක කියනවා ස්වාමීනි එහෙමයි ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා භද්‍රක ඒ වගේම මේ ගමේ ඉන්නවා හිතන්න අසවලා මරණාසන්නයි, අසවලා මරණයටපත් වුණා, අසවලා වදබන්ධනයට පැමුණුණා, අසවලා දරුණු රෝගයකට ගොදුරු වුණා, අසවලා බොහොම ශෝකයකින් කල් ගෙවනවා කියලා තවත් කෙනෙක් ගැන එවැනිම වූ ආරංචියක් ඔබට එනවා. එතකොට එහෙම ආරංචියක් ආපුවාම ඔබට දුක හටගන්නේ නැති, ඔබට ශෝකය හටගන්නේ නැති, තැති ගැනීම හටගන්නේ නැති අයත් මේ ගමේ ඉන්නවාද කියලා ඇහුවා. එතකොට ඔන්න හොඳට අවධානය යොමු කරන්න ඕන අහපු ප්‍රශ්න දෙක. එක පුද්ගලයෙක් ගැන ඇහුවා. පළවෙනි පුද්ගලයා ගැන මේ තමන් ජීවත් වෙන ගම්මානේ අසවලා මරණයටපත් වුණා, අසවලයා මරණාසන්නයි, අසවලා දරුණු රෝගයකට මුහුණ දීලා ඉන්නවා, අසවලා වදබන්ධනයට පැමුණුණා, අසවලා දරුණු ශෝකයකටපත් වෙලා ඉන්නේ කියලා ආරංචිය ආපුවාම දුක හටගන්න අය ඉන්නවද කියලා අහපුවාම දුක හටගන්න අය ඉන්නවයි කිව්වා. ඒ වගේම තවත් කෙනෙක් ගැන ඇහුවා. ඒ විදිහටම
අන්න අසවලා මරණාසන්නයි, මරණයටපත් වුණා. ඒ වගේම දරුණු රෝගයකට ගොදුරු වෙලා ඉන්නවා. ඒ වගේම ඒ කෙනා බොහොම ශෝකයෙන් කල් ගෙවන්නේ. ආන් ඒ වගේ ආරංචියක් අහපුවාම දුක හටගන්නේ නැති අයත් ඉන්නවද කියලා ඇහුවා. එහෙම අයත් ඉන්නවයි කියලා කිව්වා. අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට භද්‍රක ඔබට එක පුද්ගලයෙක් ගැන දැන් එකම ආරංචිය පුද්ගලයෝ දෙන්නෙක් ගැන එකම ආරංචිය. එතකොට පළවෙනි පුද්ගලයා ගැනම ඒ ආරංචිය එනකොට ඔබට ශෝකය හටගන්නත් දෙවනි පුද්ගලයා ගැන ඒ ආරංචිය එනකොට ශෝකය හට නොගන්නත් හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේම භද්‍රකගෙන් අහනවා. අන්න භද්‍රකගෙන්ම මතු කරලා ගන්නවා මේ ප්‍රශ්නෙට උත්තරේ. එතකොට භද්‍රක කියනවා ස්වාමීනි මට යම් කිසි කෙනෙක් මරණයටපත් වුණා, මරණාසන්නයි, වදබන්ධනයට පැමුණුණා, එහෙම නැත්නම් දරුණු රෝගයක් වැළඳුණා, දැඩි ශෝකයකින් ඉන්නේ කියලා කෙනෙක් ගැන ආරංචියක් අහපුවාම මට ශෝකය හටගන්නව නම් මට ඒ ශෝකය හටගන්නේ මම ඒ කෙනා ගැන චන්දරාගයක් තිබුණ නිසා කියලා කියනවා. මට යමෙක් කෙරෙහි මට චන්දරාගයක් තියෙනවා නම් මොකද්ද මේ චන්දරාගය කියලා කියන්නේ? අපි ඉදිරියේදී බොහොම පැහැදිලිව විස්තර කර ගන්නවා. චන්දරාගය කියලා කියන්නේ කෙනෙකුට කෙනෙක් ගැන තියෙන බැඳීමට, ඇලීමටම තමයි චන්දරාගය කියලා කියන්නේ. කෙනෙක් ගැන ආශාවක්, ඇලීමක්, කැමැත්තක්, බැඳීමක් තියෙනවා නම් අන්න ඒකට කියනවා චන්දරාගය. එතකොට චන්දරාගය කියලා කියන්නේ කැමැත්තෙන් බැඳී යාමනේ. එතකොට අන්න කෙනෙක් ගැන මට කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්ත තියෙන කෙනා ගැන මට හිම ශෝකය හට ගන්නවා. ඊළඟට කියනවා ස්වාමීනි මට යම් කිසි කෙනෙක් ගැන එවැනි ආරංචියක් ආපුහාම මට දුක හටගන්නේ නැත්තම්, මට ශෝකය හටගන්නේ නැත්තම් ඒකට හේතුව තමයි මට ඒ කෙනා ගැන චන්දරාගයක් නැහැ කිව්වා. මට එයා ගැන විශේෂ කැමැත්තක්, ඇලීමක් නැහැ කිව්වා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරනවා භද්‍රක මේ අන්න ඒ කාරණයෙන් තේරුම් ගන්න කිව්වා කෙනෙකුට අතීතේ දුක හටගන්නත් කෙනෙකුට අතීතයේදී දුක හටගන්න හේතුව තමයි චන්දරාගය කිව්වා. ඒ වගේම කෙනෙකුට අතීතයේදී දුක නිරුද්ධ වුණා නම්, දුකේ අස්තංගමය වුණා නම් ආන් ඒකට හේතුව තමයි කිව්වා චන්දරාග ප්‍රහාණය. අන්න භද්‍රක ගාමිනී තුලින් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ මතු කරලා ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භද්‍රක ඔය ණයෙහිම පිහිටා. ඔය ණයෙහිම පිහිටා කියලා කියන්නේ ඔය ක්‍රමෙහිම පිහිටා මෙනෙහි කරන්න කියනවා. අනාගතේ යම්කිසි කෙනෙකුට දුක හට ගන්නවා නම් දුක හටගන්නේ ඕන් ඔය හේතුව නිසා. මොකද්ද? චන්දරාගය නිසා. අනාගතේ කෙනෙකුට දුක හටගන්නේ නැත්නම් කෙනෙකුට දුකෙහි ප්‍රහාණයක් වෙනවා නම්, දුක හටගන්නේ නැත්නම් දුකේ අස්තංගමය වෙනවා නම් අනේකට හේතුව තමයි කිව්වා චන්දරාග ප්‍රහාණය. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ භද්‍රක තුලින්ම භද්‍රක අහපු ප්‍රශ්නෙට උත්තරේ මතු කරලා දුන්නා. ආන් එතකොට භද්‍රක ඇඟිලි එකතු කරලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා. සාදු සාදු ස්වාමින් වහන්සේ ඒ කාරණේ නම් ඒකාන්ත සත්‍යයක් කියලා බුදුරජාණන් වහන්සේට මේ භද්‍රක උත්තර දෙනවා. එතකොට භද්‍රකම කියනවා භාග්‍යතුන් වහන්සේට ස්වාමීනි මට ඉන්නවා චිරවාසී නම් වූ කුමරෙක්. චිරවාසී නම් වූ දරුවෙක් ඉන්නවා. මේ දරුවා ඉන්නේ නගරෙන් පිට. මේ දරුවා නගරෙන් පිට නතර වෙලා තමයි ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නෙ. ඉතින් ස්වාමීනි මට චිරවාසීව දකින්න උවමනාවක් ඇති වුණාම මම මගේ ළඟ ඉන්න 16ක්ව පිටත් කරලා යවනවා චිරවාසීට කොහොමද චිරවාසී සනීපෙන් සැපෙන් ඉන්නවාද කියලා බලන්න මම මගේ 16ක් පිටත් කරලා යවනවා. ස්වාමීනි මම දන්නවා මේ උරුවෙල කප්ප ගමේ ඉඳලා ඒ චිරවාසී කුමාරයා ඉන්න තැනට යන්න යන වෙලාව පෙරලා නැවත පැමිණෙන්න යන වෙලාවත් මම හොඳට දන්නවා. ඉතින් මම පිටත් කරලා යවපු 16 නැවත මා කරා පණිවිඩයක් රැගෙන පැමිණෙන්න මොහොතක් හෝ ප්‍රමාද වුණොත් මගේ හිතේ විමතියක් තැති ගැනීමක් හට ගන්නවයි කිව්වා.
චිරවාසිට කරදරයක් වෙලාද? චිරවාසිගේ ජීවිතේට මොකක් හරි ආබාධයක් වෙලාද කියලා මගේ හිත හැම මොහොතකම බොහෝම වේදනාවටපත් වෙනවායි කිව්වා, විමතියක් ඇති වෙනවායි කිව්වා. ඉතින් අන්න ඒ කාරණේ මට හොඳට තේරෙනවායි කියලා මේ භද්‍රක භාග්‍යවතුන් වහන්සේට සඳහන් කරනවා. එතකොට දැන් අපි තේරුම් ගන්නට ඕන දෙයක් තමයි දැන් මේ භද්‍රක කියපු කාරණේ. මේ පින්නතුන් හොඳට ගලප ගන්න බලන්න තමන්ගේ ජීවිතේට. දැන් මේ පින්නතුන් හිතන්න මේ භද්‍රක කියපු කාරණේ, භද්‍රක තුලින් බුදුරජාණන් වහන්සේ මතු කරපු කාරණේ අපිටත් මේ ජීවිතේ සමහර අය ගැන දුක හට ගන්නවා. ඒ වගේම සමහර අය ගැන අපිට දුක හටගන්නේ නැහැ. දැන් මේ පින්නතුන් හිතන්න අපි ජීවත් වෙන ගම්මානයෙන් දවසක එළියට ගිහිල්ලා අපි හිතමු උදෑසනම අපි ගම්මානයෙන් පිටත් වෙනවා වෙන කොහේ හරි දුර පළාතකට ගිහිල්ලා සමහර විට දවස් දෙකක් හරි ගත කරලා පෙරලා නැවත තමන්ගේ ගම්මානයට එනවා. එතකොට එහෙම ගම්මානයට එනකොට දැන් අද කාලේ නම් අපි දන්නවා සාමාන්‍යයෙන් ගම්මානයක කෙනෙක් මරණයටපත් වුණොත් ඒක අනිත් අයට දැන ගැනීම පිණිස මොකද කරන්නේ? එක්කෝ ගොක්කොල වලින් ඒ මලගම සිද්ධ වුණ ආසන්නයේ සරසනවා. එහෙම නැත්නම් ඒ ගමට ඇතුල් වෙන ප්‍රධානම මංසන්දියේ සුදු පාටට කොඩියක් ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම තමයි මේ නිවස ආසන්නයේ වැඩිපුර සුදු පාටින් සරසනවා. එතකොට අපි හිතමු අපි ගමනක් ගිහිල්ලා එනකොට දැන් අපි මේ ගමෙන් පිටට ගිහිල්ලා එනකොට ගමට ඇතුල් වෙනකොටම සුදු කොඩියක් දැක්ක ගම. මොකද වෙන්නේ? අපිට පොඩි විමතියක් ඇති වෙනවා, සැකයක් ඇති වෙනවා. කවුද මරණයටපත් වෙලා තියෙන්නේ? ඉතින් සමහරක් වෙලාවට උපකල්පනය කරනවා කවුරු හරි ගමේ වැඩිපුර ලෙඩින් හිටියා නම් අන්න එයාවද්ද දන්නේ නැහැ කියලා හිත එනකොට මොකද වෙන්නේ? ඔන්න අපිට දැක ගන්න ලැබෙනවා වැඩිපුර කොඩි ඇදලා තියෙන්නේ, වැඩිපුර මිනිස්සු ගැවසෙන්නේ, ඒ වගේම තමයි හට් එහෙම ගහලා තියෙන්නේ අපේ ගමට අලුතෙන් ඇවිල්ලා පදිංචි වෙච්ච අය. සමහර විට තමන්ගේ ගම්මානයට මාසයකට විතර උඩදී ඇවිල්ලා පදිංචි වෙච්ච කෙනෙක්ගේ ගෙදර නම් සුදු කොඩි දාලා තියෙන්නේ. අන්න අපි ඒක සාමාන්‍යයෙන් සංවේගයක් ඇති වෙනවා. අනේ ඉතින් මේ මිනිස්සු ආව ගමන් මලගමක් වුණානේ කියලා සාමාන්‍යයෙන් සංවේගයක් ඇති වෙනවා. හැබැයි ඒක බොහෝ වෙලා පවතින එකක් නෙවෙයි. සමහර විට මේ මලගමට සම්බන්ධ නොවෙන්න තරම්වත් හිතවත්කමක් සමහරක් විට නැත්තම් ඒ ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ. ඉතින් එතනින් යනවා. හැබැයි කල්පනා කරන්න තමන් ඇතුල් වෙනකොට ඔය කොඩිය ඇදලා තියෙන්නේ තමන් එක්ක ගමේ ටිකක් කුළුපගව කතාබස් කරන, තමන්ගේ කටයුතු වලට දායකත්වයේ දෙන, හැබැයි තමන්ගේ ඥාති නොවන තමන්ට බොහෝම හිතවත් පිරිසකගේ නම් මොකද වෙන්නේ? යන්න අර පළවෙනි මලගමට වඩා තමන්ගේ හිතේ වෙනසක් ඇති වෙනවා. මොකද තමන් එක්ක බොහෝම හොඳට කතා බහ කරලා හිටපෝ සමහර විට තමන්ට බොහොම උදව් කරලා ඇති. අන්න එහෙම වුණොත් මොකද වෙන්නේ? අර පළවෙනි අවස්ථාවට වඩා තමන්ගේ හිතේ දුකක්, පීඩාවක් හට ගන්නවා. හැබැයි ඊළඟට කල්පනා කරන්න ඔය කොඩිවැල් ඇදලා තියෙන්නේ තමන්ට ඥාති වෙන, අපි හිතමු තමන්ගේ සහෝදරයෙක්ගේ ගෙදර නම්. අන්න එතකොට මොකද වෙන්නේ? මහා බයක් හට ගන්නවා. එක පාරටම තැති ගැනීමක් හට ගන්නවා. කවුද මේ? අන්න එතකොට දැනගන්න ලැබුණොත් එහෙම තමන්ගේ වැඩිහිටි සහෝදරයා මරණයටපත් වෙලා නැත්තම් දරුවෙක්, එහෙම නැත්තම් ඒ නිවසේ කවුරු හරි කෙනෙක් නම්, තමන්ගේ ඥාතියෙක් නම්, විශේෂයෙන්ම තමන්ගේ සහෝදරයෙක් නම් අන්න අර මුල් අවස්ථා දෙකටම වඩා ශෝකයක් හට ගන්නවා. සමහර විට ඇස් වලින් කඳුළු පවා වැටෙනවා. ඊළඟට කල්පනා කරන්න ඔය අවස්ථා තුනටම වඩා තමන් ගමේ ඉස්සරහට ඇවිදගෙන එනකොට තමන් ගමේ හිටපු නැති දවස් දෙකේ තුනේ තමන්ගේ ගෙදර නම් ওই සිදුවීම වෙලා තියෙන්නේ. තමන්ගේ ගෙදර නම් ওই කොඩිවැල් ටික ඇදලා තියෙන්නේ. මොකද වෙන්නේ? ගෙදරට ඇතුල් වෙන්නත් ඉස්සෙල්ලා සමහරක් විට කකුල් පන නැතුව සමහර අය සිහිසුන් වෙලා ඇදගෙන වැටෙන්න පුළුවන්. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. තමන් නිවසෙන් එළියට ගිහිල්ලා එනකොට මේ එක පාරටම සුදු කොඩි දකින්න ලැබෙනවා තමන්ගේ ගෙදර ඉස්සරහා.
එහෙම වුණොත් මොනවා වෙයිද? අන්න එතකොට හිතන්න අපි එතන හිතන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද? එකම ගමේ එකම තැන සුදු කොඩි දාලා අන්තිමේටම නමුත් ඇවිදගෙන එනකොට ඒ තිබ්බ තැන් මොනවද? ඒ සුදු කොඩි ඇදලා තිබ්බ තැනුත් එක්ක තමන්ගේ හිතේ අවස්ථා දැන් මේ 4ක් මං කිව්වා. එතකොට ඒ අවස්ථා 4දෙම තමන්ගේ හිතේ ඇතිවෙච්ච වේදනාව පීඩාව 4 ආකාරයි. එක මල ගෙදරකදී සාමාන්‍ය සංවේගයක් ඇති වුණා. ඒක එච්චර වැඩි කල් පැවතුනේ නැහැ. එක තැනකදී පළවෙනි තැනට වඩා සංවේගයක් ඇති වුණා. සමහර විට ඇහින් කඳුළු වෙන මට්ටමට ඒ වගේම බොහොම දුකක් හටගත්තා. තුන්වෙනි අවස්ථාවේදී තමන්ගේ අර සහෝදරයෙක්ගේ අවස්ථාවේදී සමහර විට බොහොම අඬමින් ඒ වගේම තමයි විලාප තියමින් කතා කරන මට්ටමට ශෝකය වැඩි. නමුත් තමන්ගේම ගෙදරදී තමන්ට මල ගෙදරක් වුණා කියලා ආරංචි වුණාට පස්සේ සමහර විට තමන්ගේ දරුවෙක් අම්මා තාත්තා එම නැත්තම් මේ තමන්ගේ ස්වාමියා තමන්ගේ ස්වාමි දියණිය අන්න එතනදී මොකද වෙන්නේ? සිහිසුන් වෙලා ඇදගෙන වැටෙන මට්ටමට ඒ වේදනාව ඒ පීඩාව ප්‍රබලයි. එතකොට අපි නුවණින් කල්පනා කරන්න ඕන මේ එකම සිදුවීම හැබැයි අවස්ථා 4කදී අපිට ඇතිවෙච්ච වේදනාව 4 ආකාරයි. ඇයි එහෙම වුනේ? එහෙම වෙන්න හේතුව තමයි අර පළවෙනි අවස්ථාවේ කියලා කිව්වේ අර ගමට අලුතෙන් ආපු අයත් එක්ක අපිට කිසිම බැඳීමක් නැහැ. අපිට ඒ අයත් එක්ක මේ විශාල හිතවත්කමක් නැහැ. අපිට ඒ අයත් එක්ක විශාල හිතවත්කමක් නැති නිසා අන්න අපිට එතනදී සාමාන්‍යයෙන් පොඩි සංවේගයක් විතරයි ඇති උනේ. හැබැයි තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන එනකොට මේ අපි ජීවත් වෙච්ච ගමේ අපිත් එක්ක කතා බහ කරලා තියෙන අපිත් එක්ක සුහදව කටයුතු කරපු කෙනෙක්ගේ මලගෙදරක් කියලා ආරංචි වුණාට පස්සේ මොකද උනේ? අන්න එතනදී ශෝකයක් හටගත්තා, තැති ගැනීමක් හටගත්තා. ඊටත් වඩා ශෝකයක් හටගත්තා කොයි අවස්ථාවේදීද? තමන් තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන එනකොට තමන්ගේ සහෝදරයෙක්ගේ මලගමක් දැක්කට පස්සේ, ඒ කියන්නේ තමන්ට ඥාතිත්වයක් තියෙන, ලේ ඥාතිත්වයක් තියෙන කෙනෙක්ගේ මලගෙදරකදී අර අවස්ථා දෙකටම වඩා තමන්ට දුක දැනුණා. ඇයි? අර අවස්ථා දෙකටම වඩා ඒ අයත් එක්ක තමන්ට තියෙන බැඳීම වැඩි. හැබැයි 4 වෙනි අවස්ථාවේ තමන්ගේම ගෙදර මලගමක් වෙලා තියෙද්දි සිහිසුන් වෙලා ඇද වැටුණා. එහෙම නැත්නම් පෙරලි පොළොවේ පස් කකා අඬන මට්ටමට සමහර අයපත් වෙනවා. ඒ කොයි අවස්ථාවේදීද? තමන්ගේම ගෙදර මල ගෙදරකදී. ඒ මොකද තමන්ට ඒ අයත් එක්ක තියෙන බැඳීම ප්‍රබලයි. අන්න එතකොට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ භද්‍රක ගාමිනීට තේරුම් කරනවා. භද්‍රක ගාමිනී තුලින්ම විමසනවා. භද්‍රක ගාමිනීම බුදුරජාණන් වහන්සේට කිව්වා මේ ගමේ යම් කිසි කෙනෙක් ගැන අසවලා මරණයටපත් වුණා, මරණාසන්නයි, රෝගාතුර වෙලා, එහෙම නැත්නම් බන්ධණයට පැමුණුණා, ඒ කියන්නේ හිරේ විලංගුවේ වැටුණා කියලා ආරංචියක් ආපුවාම ඒ අය ගැන මට ශෝකයක්, තැති ගැනීමක් හටගත්තා නම් හටගන්නේ ඒ අය කෙරෙහි මට චන්දරාගය තියෙන නිසා. එහෙනම් අන්න තේරුම් ගන්න චන්දරාගය නිසා තමයි ශෝකය, තැති ගැනීම හටගන්නේ. එතකොට ඒ පණිවිඩේම තවත් කෙනෙක් ගැන එනකොට ශෝකයේ තැති ගැනීම හටගත්තේ නැත්තම් ඒකට හේතුව තමයි ඒ අය ගැන මට චන්දරාගය නැහැ කිව්වා. එහෙනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්න අතීතයේදී මගේ මේ ඇස් වලින් කඳුළු ගලාගෙන ගියා නම්, මං ශෝක කරා නම්, පීඩාවටපත් වුණා නම්, පීඩාවටපත් උනේ මොකක් නිසාද කියලා තමන් ආත්ම ප්‍රත්‍යවේක්ෂාවක් කරගන්නකොට තමන්ට හොඳට තේරුම් ගන්න පුළුවන් මම බැඳිලා ගියපු වස්තුන් නිසාමයි මේ වෙනකොට මං වැඩිපුර විඳෙව්වේ. ඒ වගේම හොඳට ප්‍රත්‍යවේක්ෂා කරන්න මේ වෙනකොට වර්තමානයේ තමන් යම් දුකක් අත්විඳිනවා නම්, දුකක් පීඩාවක් විඳිනවා නම්, ශෝක කරනවා නම්, ඒ ශෝකයේ තැති ගැනීම පීඩාව විඳින්නේ මොකක් නිසාද? තමන් වැඩිපුරම බැඳිච්ච වස්තුන් නිසා. පින්වත්නි හිතන්න මේ ජීවිතේ තමන් වැඩිපුරම ශෝක කරලා තියෙන්නේ
මම මගේ කියලා තමන් සතුටින් බැඳිලා ගියපු අය නිසාද එහෙම නැත්නම් බාහිර වෙන පුද්ගලයෙක් නිසාද කියලා කල්පනා කරලා බලන්න. මේ ලෝකේ බොහෝ ස්වාමිවරු වැළපෙන්නේ තමන්ගේම ස්වාමි දියණිවරු නිසා. බොහෝ ස්වාමි දියණිවරු දුක් විඳින්නේ තමන්ගේම ස්වාමියා නිසා. බොහෝ දෙමව්පියෝ දුක් විඳින්නේ කඳුළු සලන්නේ තමන්ගේම දරුවන්ගේ ක්‍රියාකලාප නිසා. බොහෝ දරුවෝ දුක් විඳින්නේ පීඩාවටපත් වෙන්නේ තමන්ගේම දෙමව්පියන්ගේ ක්‍රියාකලාපයක් නිසා. ඒ ක්‍රියාකලාපයක් නිසා කියලා මම මෙතන කිව්වේ ඒ තමන්ගේ කියන බැඳීමත් එක්ක තමයි ඒ අයට ශෝකය තැති ගැනීම කියන එක හටගන්නේ. එතකොට මෙන්න මේක තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ භද්‍රක ගාමිණීගේ තුලින් මතු කරපු විදිහට පින්වත්නි දැන් භද්‍රක ගාමිණී කිව්වා චන්දරාගය නිසා තමයි දුක හටගන්නේ. එතකොට අපි තේරුම් ගමු මොකක්ද මේ චන්දරාගය කියලා කියන්නේ. චන්දරාගය කියලා කියන්නේ පින්වත්නි යමකට කැමැත්තෙන් බැඳී යාම. එතකොට දැන් අපි මේ ලෝකේ කැමැත්තෙන් බැඳිලා ගිහිල්ලා ඉන්නේ කාටද? අපි මේ ලෝකේ කැමැත්තෙන් බැඳිලා ගිහිල්ලා ඉන්නේ අපට ප්‍රිය වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විශේෂයි. දැන් එතකොට තේරුම් ගන්නට ඕන අපි මේ ලෝකයේ සතුට සැනසීම තීරණය කරගෙන තමයි මේ ලෝකේ අපි සියල්ලෝම ලං කරගත්තේ. එතකොට දැන් අපි බැඳිලා ගිහිල්ලා ඉන්න අම්මා තාත්තා කියලා කියන්නේත් ඒ වගේම බැඳිලා ගිහිල්ලා ඉන්න දරු මල්ලෝ කියලා කියන්නේත් මුණුබුරු මිනිබිරියෝ කියලා කියන්නේත් යාන වාහන ගෙවල් දොරවල් ඉඩකඩම් කියලා කියන්නේ මේ ඔක්කොම පින්වත්නි කාම වස්තු. එතකොට කාම වස්තුන් කියලා කියපුවාම දැන් අපි කල්පනා කරන්නට ඕන අපේ හිත පිනවීම පිනිස ඇහින් යම් රූපයකට බැඳිලා ගියා නම් කනින් යම් ශබ්දයකට බැඳිලා ඉන්නවා නම් නාසයෙන් සුවඳකට දිවෙන් රසකට ශරීරයෙන් ස්පර්ශයකට මනසින් ධර්මවලට බැඳිලා ගිහිල්ලා ඉන්නවා නම් ඒ සියල්ලම කාම වස්තුන් વિશે ඇති කැමැත්ත නිසාමයි. එතකොට දැන් අම්මලා තාත්තලා විශේෂයි දරුවන්ගේ සතුටු වීමත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිනවීමම තමයි. අම්මලා තාත්තලන්ට දරුවෝ ගැන තියෙන බැඳීම කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි තියෙන බැඳීමක්ම තමයි. ඒක හොඳට තේරුම් ගන්න. දැන් යම් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙක් නිසා ලබන ආශාදය කියලා කියන්නේ මොකක්ද? දරුවෙකුට අම්මා තාත්තා නිසා ලැබෙන ආශාදය කියන්නේ මොකක්ද කියලා අපි මොහොතක් තේරුම් ගමු. දැන් ඒක තේරුම් ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ පින්නතුන් හොඳට අත්දැකලා ඇති අලුත උපන් බිලිඳෙක් උඩු බැලියන් අතර පෙරළලා ඉන්නකොට ඒ දරුවා යම්කිසි වෙලාවක මොරහඬ දීලා කෑ ගහනවා අඬනවා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් දරුවෙක් මොරහඬ දීලා අඬන්නේ දුක් වේදනාවක් නිසා. ඒ කියන්නේ ඒ දරුවට දුකක් දැනෙන වෙලාවට. හැබැයි කල්පනා කරන්න ඒ දරුවා අඬන වෙලාවට අම්මා ගිහිල්ලා ඒ දරුවව ලයේ හොයාගත්තොත් ඒ දරුවගේ ඇඬිල්ල නතර වෙනවා. අම්මා නැලවිලි ගීයක් කියනකොටත් ඒ දරුවගේ ඇඬිල්ල නතර වෙනවා. ඒ වගේම තමයි අම්මා කිරි දෙනකොටත් ඒ දරුවගේ ඇඬිල්ල නතර වෙනවා. අම්මා පේන්න ඉන්නකොටත් ඒ දරුවගේ ඇඬිල්ල නතර වෙනවා. එතකොට බලන්න ඒ දරුවා ඇඬුවේ දුක් වේදනාවක් නිසා. ඇඬිල්ල නතර වුණේ එහෙනම් මොකක් නිසාද? සැප වේදනාවක් ලැබෙනකොටනේ. එහෙනම් ඒ දරුවට අම්මගේ රූපය හමුවේ ඇඬිල්ල නතර වුණේ අම්මගේ රූපය ඇහැට සැපයක්. ඒ දරුවට අම්මා කිරි දෙනකොට ඇඬිල්ල නතර කරේ ඒ දරුවගේ දිවට අම්මගේ කිරි රසය සැපයක්. ඒ දරුවගේ ඇඬිල්ල අම්මා ලයේ හොයා ගන්නකොට නතර වුණේ ඒ දරුවට අම්මගේ ස්පර්ශයේ සැපයක්. එතකොට අම්මව ඒ දරුවා ග්‍රහණය කරන්නේ කොහොමද? අම්මගේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය. දැන් අම්මා නැලවිලි ගියක් කියනකොටත් දරුවා ගැඬිල්ල නතර වෙනවා. එතකොට ඒ දරුවා අම්මට බැඳිලා යන්නේ ඇහින් අම්මගේ රූපයට, කනින් අම්මගේ කටහඬට, ඒ වගේම අම්මගේ කිරි රසයට, ඒ වගේම අම්මගේ ස්පර්ශයට, අම්මගේ සුවඳට විශේෂයෙන් මේ දරුවා බැඳෙනවා. එතකොට අපි හැමදෙනා මෙතනින් පටන් ගත්ත පටන් ගැනීමල මේ ලෝකයේ එකිනෙකා කෙරෙහි අම්මා තාත්තා විශේෂයි, සහෝදර සහෝදරියෝ විශේෂයි, පස්සේ යහළු යෙහෙලියෝ විශේෂයි, ආත්තම්මල සියලා විශේෂයි, ආත්තම්මල සියලා මුණුබුරු මිනිබිරියෝ විශේෂයි. ඔවුනොවුන් එකිනෙකාට එක එක විදිහේ බැඳීම් මේ පුද්ගල
ශරීරවලට බැඳිලා ඉන්නවා නම් ඒ බැඳිලා ගිහිල්ලා ඉන්නේ ඔවුන්ගේ රූපයට, කටහඬට, ස්පර්ශයට මෙන්න මේ දේවල් වලට. දැන් ඒකනේ පින්වත්නි දැන් මේ පින්නතුන් කල්පනා කරන්න යම් කිසි අපි හිතමු දරුවෙක් අධ්‍යාපන කටයුතු වලට හෝ රැකී රක්ෂා කටයුත්තකට තමන්ගෙන් වෙන් වෙලා විදෙස් ගත වෙනවා කියලා අවුරුදු 5කට විතර. එතකොට හිතන්න අවුරුදු 5කට තමන්ගෙන් දරුවා පිට වෙනවා මේ වෙන් වෙනවා කියලා දැනගත්තාම ඒ වෙන් වෙන දවසේ මොකද කරන්නේ හරියට මලගෙදරක් වුණා වගේ අඬනවා සමහර අය. ඇයි ඒ අඬන්නේ? හොඳටම දන්නවා අවුරුදු 5කට ආයේ මෙයාගේ රූපේ දකින්න වෙන්නේ නැහැ. මෙහෙම ළඟට දකින්න බෑ. ඒ වගේම මෙයාගේ කටහඬ අහන්න බෑ. ඉස්සර වගේ මෙයාව ළඟට අරගෙන සිප වැළඳ ගන්න පුළුවන්කමක් නැහැ. එතකොට ඒ අම්මලා තාත්තලා ඒ දරුවන්ගේ වෙන්වීමත් එක්ක බොහෝම ශෝකයෙන් අඬනවා. ඇයි? අවුරුදු 5කට මෙයාව දකින්න වෙන්නේ නැහැ, කටහඬ අහන්න වෙන්නේ නැහැ, මෙයාව තුරුළු කරගන්න වෙන්නේ නැහැ. එහෙනම් ඒ අය නිසා ලබන සැප වේදනාව ලබා ගන්න තියෙන්නේ කොහොමද? එයාලව දැකලා, එයාලගේ කටහඬ අහලා, එයාලගේ ස්පර්ශය ලැබීමෙන්. ඒකනේ ගොඩාක් ආච්චිලා සීයලා මේ දරුවෝන්ගෙන් මොනුබුරුන්ගෙන් වෙන් වෙලා ඉන්නවා නම් මාසෙකින් විතර එයාලව දැක්කේ නැත්තම් මොකද කරන්නේ? මාසයකට සැරයක්වත් එයාලව දකින්න යන්න ඕන. නැත්තම් එයාලව තමන් ඉන්න තැනට ගෙන්න ගන්න ඕන. ඒ මොකද එයාලා නිසා සැප වේදනාව උපදින්නේ දරුවෝන්ගේ රූපය දකිනකොට. එයාලගේ කටහඬ ඇහෙනකොට. ඒ වගේම එයාලගේ ස්පර්ශය ලබනකොට. එතකොට කල්පනා කරන්න ඒ විතරක් නෙවෙයි එයාලගෙන් Tamanට ආදරය ලැබෙනකොට අන්න ආස්වාදයක් උපදිනවා. එතකොට මේ ඔක්කොම මොනවද? ඇහින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන් Taman ඇති කරගත්ත බැඳීම්. එතකොට අම්මලා තාත්තලා, දරුමල්ලෝ, ස්වාමියා, ස්වාමි දියණිය, ආච්චිලා සියලා, මුණුබුරු මිනිබිරියෝ අතර මේ ඔවුනොවුන් එකිනෙකා අතර තියෙන මේ ආදරය, බැඳීම කියලා කියන්නේ පින්වත්නි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ පංචකාමයන් විශේෂ ඇති බැඳීමක්මයි. ඒවත් එක්කම ලබන ආස්වාදයකට තමයි අපි මේ හිර වෙලා ඉන්නේ. එතකොට කල්පනා කරන්න ඒ බැඳීමම තමයි කියනවා මේ දුකට හේතුව. එතකොට එහෙනම් කල්පනා කරන්න මේ වෙනකොට තමන් වැඩිපුරම විඳවලා ඇත්තේ. මේ වෙනකොට වැඩිපුරම තමන් ශෝක කරලා තියෙන්නේ කවුරු නිසාද? ඔන්න ඔය වැඩිපුරම තමන් බැඳිලා ගියපු අය හින්දාම නෙමෙයිද කියලා කල්පනා කරලා බලන්න. දැන් සමහර වෙලාවට දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි මාතුකා කළ ගාථා රත්නයේම මේ පින්නතුන්ට ඒ සඳහා අපි අවස්ථාවක් කරගත්තොත් පේමතෝ ජායති සෝකෝ පේමතෝ ජායති බයං පේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආදරය නිසා ශෝකයත් බයත් හට ගන්නවා කිව්වා. ආදරය නිසා ශෝකයත් බයත් හට ගන්නවා කියලා කිව්වේ යමකට අපි ආදරයෙන් බැඳිලා ගියා නම් ආන්ගේ බැඳිලා ගියපු වස්තුන් විශේෂෙහිමයි අපිට ශෝකේ බය හටගන්නේ. දැන් කල්පනා කරන්න යම් අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෙක් දැන් කලින් උදාහරණෙම ගත්තොත් තමන්ගෙන් වෙන් වෙලා අවුරුදු 5කට වෙන් වෙන්නේ කියලාත් හොඳටම දන්නවා. අවුරුදු 5කින් ආයේ දරුවා එනවා කියලාත් දන්නවා. හැබැයි අවුරුදු 5කට තියා දවසකටවත් තමන් ආදරය කරන වස්තුන්ගෙන් තමන්ට වෙන් වෙන්න බෑ. නමුත් ඕන තරම් තමන් ඉන්න වටපිටාවේ අය වෙන් වෙලා පිටරට යනවා. ඒ අය කොච්චර පිටරටවල් වල ගියත් එයාලා වෙන් වෙලා ගියත් තමන්ට ශෝකයක් හටගන්නේ නෑනේ. තමන්ගේම දරුවාගේ වෙන්වීම තමන්ට දරන්න බෑ. ඒ වගේම තමයි බයක් තියෙනවා. ඒ තමයි දැන් කල්පනා කරන්න තමන් ආදරය කරන කෙනෙක් සමහර වෙලාවට තමන්ගෙන් වෙන් වෙලා අපි හිතමු ගෙදරින් රැකියාවකට හෝ අධ්‍යාපන කටයුතු වලට ගෙදරින් එළියට ගිහිල්ලා වෙනදා එන වෙලාවට වඩා අද එන්න පරක්කු වුණොත් මොහොතක් පරක්කු වුණොත් තැති ගැනීමක් හට ගන්නවා. බයක් හට ගන්නවා. නමුත් ඒ බය වෙන අය විශේෂ හටගන්නේ නෑනේ. එහෙනම් අන්න ඒ බැඳීම තියෙන අය විශේෂ තමයි Tamanට බය හටගන්නේ. ඒ විතරක් නෙවෙයි. කල්පනා කරන්න මේ වෙනකොට වැඩිපුරම අපි චිත්ත පීඩා විඳලා තියෙන කවුරු නිසාද? Taman වැඩිපුරම ආදරය කරන අය හින්දා නෙවෙයිද කියලා කල්පනා කරලා බලන්න. සමහර අම්මලා
සමහර අම්මලා සමහර තාත්තලා සමහර විට විඳවනවා තමන්ගේ දරුවෙක්ගෙන් ඇහිච්ච එක පුංචි වචනයක් නිසා. සමහර විට ඉකිගග හඬන මට්ටමට පත් වෙනවා. එතකොට ඒ ඇයි ආදරය කියන එකේ ලක්ෂණයක් තියෙනවා පින්වත්නි. තමන් කෙනෙකුට ආදරයෙන් සලකන්නේ ආදරයෙන් කටයුතු කරන්නේ ඒ අයගෙන් ආදරය බලාපොරොත්තු වෙමින්. අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒකයි ආදරේ අකුසලයක් කිව්වේ. එතකොට ආදරේ ලක්ෂණය තමයි මොකක්ද? තමන් කෙනෙකුට ආදරය කරන්නේ අනිත් අයගෙන් ආදරය බලාපොරොත්තු වෙමින්. හැබැයි අපි යාළගෙන් ආදරය බලාපොරොත්තු වුණාට බලාපොරොත්තු වෙන විදිහට මෙයාලගෙන් නොලැබෙනකොට අන්න අපිට ශෝකේ බය තැති ගැනීම හට ගන්නවා. ඉතින් පින්වත්නි මේකට තියෙනවා ලස්සන උපමාවක් සිබ්බනී. සිබ්බනී කියලා කියන්නේ පින්වත්නි ඉදි කට්ටයි නූලයි කරන වැඩේ. මේ ඉදි කට්ටේ නූලේ වැඩේ තමයි මොකක්ද? හැමතිස්සෙම වෙන් වෙලා තියෙන වස්තුන් දෙකක් එකතු කරනවා. එතකොට එක නූල් පොටකින් රෙදි කෑලි දෙක සම්බන්ධ කළොත් ඒක වෙන් කරන්න ලේසිද අමාරුද කියලා මම ඔයත්තන්ගෙන් ඇහුවොත් මේ අතෝ අවිවාදයෙන් යුක්තව කියනවා එක නූලකින් බැම්මක් දැම්මොත් ඒ කියන්නේ මැහුමක් දැම්මොත් එක නූල් පොටකින් ඒක කඩන්න ලේසි. හැබැයි නූල් පොටවල් පහකින් ඒ කියන්නේ එක මැහුමකින් ඒ රෙදි කෑල්ල සම්බන්ධ කළාට වඩා අමාරුයි නූල් පොටවල් දෙකකින් සම්බන්ධ කළොත්. නූල් පොටවල් ප්‍රමාණය වැඩි වෙන්න ඒ රෙදි කෑලි දෙක වෙන් කරන්න අමාරුයි. ආන් ඒ වගේ තමයි පින්වත්නි අර අපිට පළවෙනි මල ගෙදරදී එච්චර ලොකු බැම්මක් තිබ්බේ නැහැ. ඒ නිසා අපිට දුකක් හටගත්තේ නැහැ. හැබැයි එන්න අපේ තියෙන හිතවත්කම් අපේ තියෙන බැඳීම වැඩි වෙන්න මොකද වෙන්නේ? අර රෙදි කෑලි දෙක වෙන් කරන්න අමාරුයි. ආන් ඒ වගේ පින්වත්නි අපි බැඳීම වැඩි වෙන තරමට අපිට ශෝකයේ තැති ගැනීම කියන එක හට ගන්නවා. අපිට මේ වෙන් වෙන්න අමාරුයි. අන්න ඒකට කියනවා සිබ්බනී කියලා. අන්නේ න්‍යාය හොඳට තේරුම් ගන්න. එතකොට දැන් මේ ජීවිතේ වුණත් අපි වැඩිපුරම දුක් විඳින්නේ වැඩිපුරම බැඳලා ගියපු අය විශේෂයි. ඉතින් දේශනාවේ කාල වේලාව අවසන් වෙගෙන යනවා. ඉතින් මේ සූත්‍රයේ අවසානම කොටසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ටික අපි සඳහන් කරලා දේශනාව අවසන් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අර භද්‍රක ගාමිනී චිරවාසී ගැන මතක් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ චිරවාසී ගැනම අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. හොඳයි භද්‍රක ඔබට ඔබේ පුත්‍රයා චිරවාසී ගැන ඔබට එනවා ආරංචියක් කොහොමද? චිරවාසීත් මරණාසන්නයි මරණයටපත් වෙලා එහෙම නැත්නම් දරුණු රෝගයක් වැළඳිලා ඔහු බන්ධණයටපත් වුණා කියලා ඔබට ආරංචියක් ආවොත් මොනවා වෙයිද? එතකොට භද්‍රක කියනවා ස්වාමීනි ඔහු ගැන මරණයටපත් වුණා මේ මරණාසන්නයි ඒ වගේම ඔහු බන්ධණයටපත් වුණා කියන වචනේ පවා ඇහුනොත් මගේ ජීවිතයට පවා වෙනසක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් මට ශෝකයේ තැති ගැනීම හට ගන්නවා කියන එකයි අහන්න දෙයක්ද කියලා අහනවා. එතකොට ඒ කියන්නේ ඒ වගේ දෙයක් හිතන්නවත් මට පුළුවන්කමක් නැහැ. ඒ වගේ සිතුවිලි මාත්‍රයක්වත් ඇති වුණොත් මගේ ජීවිතෙත් විනාශයටපත් වෙන්න පුළුවන්. එහෙනම් ස්වාමීනි මට ශෝකයේ තැති ගැනීම හට ගන්න නැති වේද කියලා අහනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මත කරනවා හරි ලස්සන මේ නිදර්ශනයක්. ඒ තමයි මේ චිරවාසීගේ මව. ඒ කියන්නේ භද්‍රක ගාමිනීගේ බිරිඳ. අහනවා මේ චිරවාසීගේ මව ඔබට අහන්න කලින් ඒ කියන්නේ මේ චිරවාසීගේ මව කියලා කියන්නේ මේ භද්‍රකගේ බිරිඳ ඔබේ බිරිඳ වෙන්න ඉන්න කෙනා කියලා මේ අහන්නත් කලින් මෙයා තමයි කවදා හරි මගේ බිරිඳ වෙන්නේ කියලා ඔබට සැකයක්වත් ඇති වෙන්න කලින් මෙයා තමයි මගේ බිරිඳ වෙන්නේ කියලා ඔබ දැකලවත් නැතිකොට ඒ කෙනා ගැන එනවා ඔබට ආරංචියක්. අන්න මේ අසවල් ස්ත්‍රිය මරණයටපත් වෙලා මේ මරණාසන්නයි නැත්තම් වදබන්ධනයට පැමිණලා එහෙම නැත්තම් බොහෝම රෝගාතුර වෙලා කියලා ඔබට ආරංචියක් එනවා. එහෙම වුණොත් ඔබට එයා ගැන තැති ගැනීමක් ශෝකයක් හටගයිද? ස්වාමීනි එහෙනම් මට තැති ගැනීමක් හටගන්නේ. මොකද මට ඒ කෙනා ගැන කිසිම බැඳීමක් නැහැ. මෙයා තමයි මගේ බිරිඳ වෙන්න ඉන්නේ කියලාවත් මම දන්නේ නැහැ. එහෙනම් මට ඒක අදාළ දෙයක් නෙවෙයි.
එතකොට අන්න බුදුරජාණන් වහන්සේ ලස්සන පරියායක් මතු කළා. ඊළඟට අහනවා හැබැයි ඔබට දැන් චිරවාසිගේ මව ගැන හිම ආරංචියක් ආවොත් ස්වාමීනි එහෙම දෙයක් මට හිතන්නවත් පුළුවන් කමක් නැහැ. මගේ ජීවිතේ පවා වෙනසක් වෙන්න පුළුවන් කියනවා. එතකොට අන්න තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ භද්‍රකට විස්තර කරනවා. භද්‍රක එහෙනම් මේ දුකේ හට ගැනීම කියලා කියන්නේ චන්දරාගේ හට ගැනීමයි. චන්දරාගේ නිසාමයි යම් කිසි කෙනෙකුට දුකේ අස්තංගමය වෙන්නේ, ඒ කියන්නේ දුකේ නිරෝධය වෙන්නේ චන්දරාග ප්‍රහාණය තුලමයි. එහෙනම් මේ පින්වත් පිටස කල්පනා කරන්න මේ න්‍යායේ පිහිටා අද වෙනකොට අපි බොහෝම චිත්ත පීඩා වලින්, ශෝකයෙන්, තැති ගැනීම් වලින් කල් ගෙවන ස්වභාවයක් තියෙනවා. ඒ බොහෝ දේවල් වලට හේතුව අපි ඇති කරගත්ත බැඳීම්. අන්න ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං, තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං, රතියාය ජායති සෝකෝ රතියාය ජායති භයං, පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං යනාදි වශයෙන් ආදරය, තණ්හාව, කාමය, ඒ වගේම තමයි ප්‍රියතාවය, මේ විදිහට මොන විදිහකින් හරි යම් දෙයකට බැඳීමක් තියෙනවා නම් අන්නේ බැඳිලා යාමේ තරමට Tamanට ශෝකය, තැති ගැනීම කියන දේවල් හට ගන්නවා. හැබැයි කෙනෙකුට අර ප්‍රේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං කියන විදිහට කෙනෙකුට යමක් කෙරෙහි තියෙන ආදරය, ඇලීම, රතිය, ඒ වගේම යම් බැඳීමක් තියෙනවා නම් ඒ දේවල් ප්‍රහාණය කළොත් ඔහුට ශෝකය, බය කියන දෙක හටගන්නේ නැහැයි කියනවා. එහෙනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්න Tamanට දුක ප්‍රහාණය කරන්න ඕන නම් මෙන්න මේ බැඳීම් ප්‍රහාණය කළ යුතුයි. චන්ද රාගය ප්‍රහාණය කළ යුතුයි. අන්නේ චන්ද රාගය ප්‍රහාණය කරපු තැන Tamanට දුක, ශෝකය, තැති ගැනීම හටගන්නේ නැහැ. ඉතින් මේ පින්වත් පිරිසට අපි මේ වෙලාවේ සිහිපත් කරනවා ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාල වේලාව මෙතනින් අවසන් වෙනවා. මේ පින්වත් පිරිස හොඳට මේ දේශනාව නැවත මනසිකාර කරන්න. මේ භද්‍රක ගාමිනී සූත්‍රයේ සඳහන් වෙන විදිහට මගේ හිත තුලත් දුක හටගන්න හේතුනේ මේ තාක් මම බැඳිච්ච තැන්වලම නේද? එහෙනම් මට දුක ප්‍රහාණය කිරීම පිණිස මං කුමක් කළ යුතුද? මගේ හිතේ යමක් කෙරෙහි චන්දරාගයක් තියෙනවා නම් අන්නේ චන්දරාගය ප්‍රහාණය කළ යුතුයි. ඉතින් ඒ සඳහා මම මේ චන්දරාගය ප්‍රහාණය කිරීම සඳහා කුමක් කළ යුතුද? ඉතින් අන්න හොඳට මේ කාමයන්ගේ ආදීනව හොඳට මෙනෙහි කරන්න ඕන. ඒ වගේම තමයි නිස්සරණයේ තියෙන, එහෙම නැත්නම් මේ කාමයන්ගේ අල්ප වූ ආස්වාදයේ අල්ප ආස්වාදයේ හැටියෙනොත්, ආදීනව හැටියෙනොත් මෙනෙහි කරනකොට අන්න ඒ කෙනාට නිස්සරණී කෙනෙකු උපදිනවා. අන්න ඒ විදිහට මේ ජීවිතයේදීම මගේ තුළ චන්දරාගයේ ප්‍රහාණය කොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ සද්ධර්ම දේශනාව ඒකාන්ත කුසලයක් වේවා කියලා කවුරුත් අදිෂ්ඨානයක් ඇති කරගන්න. අද දවසේ මේ පින්වත් පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගන්නට යෙදුණු සීලෝ මානිසංස ධර්ම අපි අනුමෝදන් කරමු. මේ පින්නතුන් නමින් මිය පරලෝ යන්නට යෙදුන යම් තාක් වර්ග પરම්පරාගත ඥාතින් පින් බලාපොරොත්තු වන්නේ නම් සියලු ඥාතින් මේ පින් අනුමෝදන් වේවා. යම් කිසි දුකකට පත්ව සිටින්නේ නම් දුකෙන් නිදහස් සැපයටපත් වේවා. සැපෙන් සැපයටපත් උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරමු. පින් කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණය පින්නතුන් නිරන්තරයෙන් වඩුව ලැබෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය පරිදි උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන වශයෙන් මේ කුසල ක්‍රියාවේ නියුත පින්වත් ඔබ සෑම සුළු දෙනාටමත් වැළඳී තිබෙන්නා වූ සියලුම ලෙඩ දුක් කරදර ග්‍රහ දෝෂ අපල උපද්‍රව දුරු වේවා. කරන්නා කියන්නා වූ සියලුම යහපත් කටයුතු යහපත් චේතනාවන් සාර්ථක වේවා. මේ ජීවිතයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට මේ සියලු කුසල් පාරමී කුසල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සියලු යහපතම වේවා.